සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ අපි ඉගෙන ගනු ලබන්නේ ධර්ම දානයේ තියෙන වටිනාකම පිළිබඳවයි. ධර්ම දානය කියන්නේ ජීවිතයට මොනතරම් ආනිසංස ගෙන දෙන දෙයක්ද කියලා බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. බුද්ධ දේශනා රාශියක මේ කාරණේ බුදුරජාණන්සේ නැවත නැවතත් අවධාරණය කරලා දේශනා කරලා තියෙනවා. අපි මේ බුද්ධ දේශනා එකින් එක විමසලා බලමු ධර්ම දානය මොනතරම් වටිනවද කියලා. ඉතිඋත්තක පාළියේ දාන කියලා සූත්‍ර දේශනාවක් සඳහන් වෙනවා. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. පින්වත් මහණෙනි, මේ දාන දෙකක් තියෙනවා. ඒ තමයි ආමිෂ දානයත් ධර්ම දානයත්. එතකොට පින්වත්නි, ආමිෂ දානය කියන්නේ දැන් ගිහි පින්වතුන් නම් ස්වාමීන් වහන්සේලා උදෙසා සිවුරු පූජා කරනවා, දානි පූජා කරනවා, ඒ වගේම සේනාසන, කුටිසෙනසුන්, ඒ වගේ දේවල් හදලා පූජා කරනවා. ඒ වගේම බෙහෙත් පූජා කරනවා. ඔබ දෙමව්පියන්ට නම් ඇඳුම් පැළඳුම් අරන් දෙනවා, මිල මුදල් දෙනවා. මේවා ආමිෂ දානෙට අයිති වෙනවා. ඒ වගේම තමයි ධර්ම දානෙ. මේ ලෝකේ කුසල් ගැන කතා කරනද, අකුසල් ගැන කතා කරනද, අර්ථය, අනර්ථය, ධර්මය, අධර්මය, විනය, අවිනය ආදී ධර්මයන් කතා කරනවාද? අපි කෙටියෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කියනවාද? ධර්මයේ අනිත් අයට ලබා දෙන්න සලස්වනවාද? මේකට කියන ධර්ම දානය. බුදුරජාණන් වහන්සේ වදාරනවා, පින්වත් මහණෙනි, මේ දාන දෙක අතරින් ධර්ම දානය තමයි අග්‍ර වෙන්නේ. පින්වත් මහණෙනි, බෙදා හදා ගැනීම දෙකක් තියෙනවා. අපි දන්නවා අපි එකිනෙකා අතර නොයෙක් දේවල් මිල මුදල්, ඇඳුම් පැළඳුම් බෙදා හදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බෙදා හදා ගැනීම දෙක තමයි ආමිෂයේ බෙදා හදා ගැනීමත් ධර්මයේ බෙදා හදා ගැනීමත්. පින්වත් මහණෙනි, මේ බෙදා හදා ගැනීම දෙක අතරින් ධර්මයේ බෙදා හදා ගැනීම තමයි උතුම් වෙන්නේ කියලා. එහෙනම් අපිට අපේ ඥාතීන්ට, හිතවතුන්ට අපිට නොයෙක් දේවල් අපිට දෙන්න පුළුවන්. ඒක සමහරට උපන්දින තෑග්ගක් වෙන්න පුළුවන්, වෙන විශේෂ අවස්ථාවක් වෙන්න පුළුවන්. අපි නොයෙක් දේවල් ඒගොල්ලොන්ට තෑගි වශයෙන් දෙනවනේ. හැබැයි බුදුරජාණන් දේශනා කරනවා යම් කෙනෙකුට ධර්මයේ දෙන්න පුළුවන්. ආන් ඒක අග්‍ර වෙනවා කියනවා. ඒ වගේම තමයි බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි, අනුග්‍රහයනුත් දෙකක් තියෙනවා. ඒ තමයි ආමිෂයෙන් කරන අනුග්‍රහයත් ධර්මයෙන් කරන අනුග්‍රහයත්. මේ අනුග්‍රහ දෙක අතරින් වැඩියෙන් අග්‍ර වෙන්නේ ධර්මයෙන් කරන අනුග්‍රහයයි. සමහරවිට අපි අපේ දරුවන්ට වෙන්න පුළුවන්, අපේ ඥාති හිත මිත්‍රාදීන්ට වෙන්න පුළුවන් අපි අනුග්‍රහ කරන දේවල් තියෙනවා. සමහර අපි දන්නවා සමහර අය උගන්වනවා, ගණිතය උගන්වනවා, ඉංග්‍රීසි උගන්වනවා. ඒ වගේ උදව්පදව් කරන අවස්ථා තියෙනවා. උපකාර කරන අවස්ථා තියෙනවා, මිල මුදල් දෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒකෙත් ආනිසංස තියෙනවා. හැබැයි යම් කෙනෙක් ධර්මයෙන් අනුග්‍රහ කරනවා නම් ආන් ඒක ශ්‍රේෂ්ඨයි කියනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ගාථා දෙකකින් මේ අර්ථය නැවත දේශනා කරනවා. පරම වූ උත්තම වූ යම් දානයක් ගැන, යම් දන් බෙදීමක් ගැන භාග්‍යතුන් වහන්සේ වර්ණනා කොට වදාළ සේක්ද
අග්‍ර වූ පින් කෙතෙහි පහන් සිතින් පුණ්‍යඵල විපාක දෙන සුදුසු කාලයට දන් නොදෙන නුවණැති කෙනා කවුද? එතකොට අග්‍ර වූ පින් කෙත කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය. එතකොට මේ දානේ ආනිසංස දකින්න නුවණැති කෙනා ඒ අග්‍ර වූ පින් කෙතේ දම්පැන් නොදී ඉන්නේ නැහැ කියනවා. ඒ වගේම බුදුරජාණන් හරි වැදගත් කාරණයක් මේ අවස්ථාවේ නැවත දේශනා කරනවා. සුගතයන් වහන්සේගේ උතුම් සසුනේ සිත පහදවාගත් යමෙක් ඒ උතුම් ධර්මයේ දේශනා කරනවා නම් ඔන්න ශාසනය කෙරේ හිත පහදවාගත් යමෙක් ධර්මයේ දේශනා කරනවා නම් තව කෙනෙකුන් ඒ උතුම් ධර්මයේ සවන් යොමා අසා සිටිනවා නම් ඔන්න ධර්ම දේශනා කරන කෙනෙකුත් ඉන්නවා ධර්ම ශ්‍රවණය කරන කෙනෙකුත් ඉන්නවා. ඒ දෙපක්ෂයම ධර්ම දානය තුලින් පරම පිරිසුදු වෙනවා. ඔවුන් සුගතයන් වහන්සේගේ ශාසනයේ අප්‍රමාදී උදවියයි. එහෙනම් පින්වත්නි මේ ධර්ම දානමේ පින කරගන්නවා ධර්ම දේශනා කරන කෙනත් ධර්මයේ ශ්‍රවණය කරන කෙනත්. ඒ දෙන්නම මේ ශාසනයේ ඉන්න අප්‍රමාදී උදවිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තට සලකන්න ඕන කෙනෙක් කෘතගුණ සලකන්න ඕන කෙනෙක් මොකද කරන්නේ? අම්මයි තාත්තයි මේ උරහිස් දෙකේ තියාගන්නවා කියනවා. කන්න බොන්න අඳින්න පළඳින්න හැමදේම සලකනවා කියනවා. අවුරුදු 100ක් පුරාවට අම්මයි තාත්තයි උරහිස් දෙකේ තියාගෙන ඉන්නවා කියනවා. මේ ලෝකෙට බිහි කරපු ණය ගෙවල ඉවර කරන්න. ඒ විතරක් එතනකින් නතර වෙන්නේ නැතුව ඒ දරුවා මොකද කරන්නේ? මේ මනුස්ස ලෝකයේ තියෙන ඉහළම තනතුර තමයි සක්විති රජ තනතුර. අම්මයි තාත්තයි සක්විති රජ තනතුරේ පිහිටවනවා කියනවා. මේ ලෝකෙට බිහි කරපු ණය ගෙවන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒකත් උපකාර කිරීමක් තමයි. හැබැයි මම කියන්නේ ඒ විදිහට ණය ගෙවලා ඉවර කරන්න පුළුවන් කියලා දෙමව්පියන්. හැබැයි යම් දරුවෙක් සිල්වත් වෙලා ඒ දෙමව්පියෝ සීලේ සමාදන් කරනවද? යමෙක් දම්පැන් පූජා කිරීම පුරුදු කරගෙන ත්‍යාගයේ පුරුදු වෙලා ඒ දෙමව්පියෝ ත්‍යාගයේ සමාදන් කරනවද? යම් දරුවෙක් ශ්‍රද්ධාව හොඳට තමන්ගේ ජීවිතේ දියුණු කරගෙන දෙමව්පියොත් ශ්‍රද්ධා සම්පත්තියේ දියුණු කරනවා නම් තමන් ප්‍රඥාව ඇති කරගෙන දෙමව්පියනොත් ප්‍රඥාවේ සමාදන් කරනවා නම් බුදුරජාණන් වහන්සේ ආන්ගේ දරුවා දෙමව්පියන්ට ඉහළින්ම සැලකුවා වෙනවා කියන. කෘතගුණ සැලකුවා වෙනවා, කෙලෙහි ගුණ දැක්කුවා වෙනවා කියන. එහෙනම් අපිට පැහැදිලි දෙමව්පියන්ට උනත් ආමිෂයෙන් පමණක් නම් අපි උපකාර කරන්නේ අනුග්‍රහ කරන්නේ ඒක නියම උපකාරයක් නෙවෙයි. සැබෑවටම උපකාරයක් වෙන්නේ අපි ධර්මයෙන් අනුග්‍රහ කරන්නේ. ඒ ධර්මයෙන් අනුග්‍රහ කිරීමෙන් තමයි ඒ දෙමව්පියන්ට නියම විදිහටම කෘතගුණ සැලකුවා වෙන්නේ. මොකද පින්වත්නි අපි කොච්චර අඳින්න පළඳින්න දුන්නත් කන්න බොන්න දුන්නත් ඒ අය සතුටු කරත් ඒ අයට ධර්මයේ නැත්තම් ඒ අය මරණින් මත්තේ දුගතියට යන්න පුළුවන්. එතකොට ඒ නිසා ධර්මයේ අපි ලබා දුන්නොත් ඒ අය මේ ජීවිතය අවසන් වෙනකොට සුගතියේ උපතක් කරා යන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් දේශනා කරන්නේ ආමිෂ දානීට වඩා හැම අතින්ම ධර්ම දානය අග්‍ර වෙනවා කියලා. ඊළඟට බලන්න බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි මේ දේශනාව තියෙන අංගුත්තර නිකායේ තික නිපාතේ කාරණා තුනක යහපත දකින්න කෙනා විසින් අනුන්ට ධර්මයේ දේශනා කරන්න සුදුසුයි. එතකොට ධර්ම දේශනාවේ ධර්ම දානේ මේ ආනිසංස තියෙනවා කියනවා. මොනවද ඒ? යම් කෙනෙක් ධර්මයේ දේශනා කරනවා නම් ඔහු අර්ථය දන්න කෙනෙක් වෙනවා. ධර්මය දන්න කෙනෙක් වෙනවා. එතකොට ධර්ම දේශනා කරන කෙනා අර්ථය දන්න කෙනෙක් වෙනවා, ධර්මය දන්න කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි යම් කෙනෙක් ධර්මයට ඇහුම්කන් දෙනවා නම් ඔහුත් අර්ථය දන්න කෙනෙක් වෙනවා, ධර්මය දන්න කෙනෙක් වෙනවා. එතකොට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන කෙනත් අර්ථයත් ධර්මයක් දන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒක දෙවෙනි ආනිසංසය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ධර්මයේ දේශනා කරනවා නම් යම් කෙනෙක් ධර්මය අහනවා නම් ඒ දෙදෙනාම අර්ථය දන්නා අය බවට පත් වෙනවා කියනවා. ධර්මයේ දන්නා අය බවට පත් වෙනවා කියනවා. පින්වත් මහණනි මේ අර්ථ තුන දකින්න කෙනා විසින් අනුන්ට ධර්ම දේශනා කිරීම සුදුසුයි කියනවා. එහෙනම් බුදුරජාණන් මේ දේශනා කරන්නේ කොහොමද? මේ ධර්ම දාණය දෙන්න කියනවා අනිත් අයට. ධර්ම දාණය දෙනකොට තමයි තමනුත් අර්ථයක් ධර්මයක් දකින්නේ. අනිත් අයත් අර්ථයක් ධර්මයක් දකින්නේ.
තමනුත් අනිත් අයත් කියන දෙපාර්ශවයම අර්ථයක් ධර්මයක් දකින්නේ මේ ධර්ම දානිය දුන්නම කියලා. එතකොට එහෙනම් මේ ධර්ම අවබෝධය කෙරෙහි ඍජුවම උපකාර වෙන දෙයක් තමයි මේ ධර්ම දානමය පින්කම කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බලන්න බුදුරජාණන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බොහොම සුළු කාලයක් ඇතුළත ඒ පළවෙනි රහත් 69 උදෙසා බුදුරජාණන් දේශනා කරන චරත බික්කවේ චාරිකං පින්වත් මහණෙනි සැරිසරා වඩින්න බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය බොහෝ ජනයාට හිතසුව පිණිස යහපත පිණිස ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් සැරිසරා වඩින්න කියනවා. සැරිසරා වැඩලා මොකද කරන්න කියන්නේ ධර්මයේ දේශනා කරන්න කියනවා. අස්සවනතෝ ධම්මස්ස පරියායන්ති. ධර්මයේ ශ්‍රවණය කරන්න නැති වුණොත් එහෙම ධර්ම අවබෝධය කරන්න පින තියෙන කෙනා පවා පිරිහිලා යන්න පුළුවන් කියනවා. මේ භවිසන්ති ධම්ම සංඥාතාරෝ. හැබැයි පින තියෙන කෙනා ධර්මය අවබෝධ කරයි කියනවා. එහෙනම් මේ ලෝකේ ධර්ම දානීය කියන පුණ්‍ය කර්මයේ ලෝකේ නැත්තම් මේ ලෝකේ මාර්ගඵලලාභින් හිස් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ලෝකේ සුගතියට යන මිනිසුන්ගෙන් හිස් වෙනවා. කුසල් දහම් වඩන මිනිසුන්ගෙන් හිස් වෙනවා. එහෙනම් මේ බුද්ධ ශාසනය යම් තාක් පවතින්නේ ධර්ම දානීය තියෙන තාක්කල්. ඒක බුදුරජාණන් ඊළඟ දේශනාවේදී දේශනා කරන බලන්න බුදුරජාණන් දේශනා කරනවා මේ දේශනාවේ නම ဒ ුතිය සද්ධම්ම සම්මෝස සූත්‍රය. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. පින්වත් මහණෙනි මේ පස් කරුණ සද්ධර්මයේ වෙනසීම පිනිස අතුරුදහන් වීම පිනිස පවතින්නේය. මෙන්න මේ කාරණා පහත් ලෝකේ තිබ්බොත් එහෙම සද්ධර්මයේ අතුරුදහන් වෙනවා කියනවා. මොකද මෙහිලා භික්ෂුන් වහන්සේලා සුත්තගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතියුත්තක ජාතක අබ්බූත ධම්ම වේදල්ල කියන නවාංග ශාස්ත්‍රීය ශාසනයේ ඉගෙන ගන්න නැහැ කියනවා. ඒක මේ ශාසනයේ විනාශ වීම පිණිස ශාසනයේ අතුරුදහන් වීම පිණිස හේතු වෙනවා කියනවා. ඒ වගේම තමයි සවද පින්නත් මහණනි භික්ෂූන් යම් අයුරකින් අසන ලද යම් අයුරකින් ඉගෙන ගන්නා ලද ධර්මයේ අන්‍යයන්ට විස්තර වශයෙන් දේශනා නොකරති. මහණෙනි සද්ධර්මයේ වෙනසීම පිණිස අතුරුදහන් වීම පිණිස පවතින දෙවන කරුණ මෙයයි. එතකොට භික්ෂූන් කොච්චර ධර්මඥානියක් තිබ්බත් ධර්මයේ ඉගෙනගෙන තිබ්බත් ඒ භික්ෂූන් වහන්සේලා මේ දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරන්නේ නැත්තම් ඒක ශාසනයේ විනාශ වීම පිණිස හේතු වෙනවා කියනවා. එතකොට බලන්න එහෙනම් මේ ශාසනය බොහෝ කල් පැවතීමට උපකාර වෙන දෙයක් තමයි මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සිදු කරන එක. ඊළඟට බුදුරජාණන් වදාන ඒ වගේම තමයි ඒ භික්ෂුන් වහන්සේලා මේ ඉගෙන ගන්න ධර්මයේ කටපාඩම් කරවන්නේ නැත්තම් අන්‍යයන්ට විස්තර වශයෙන් කටපාඩම් කරවන්නේ නැත්තම් ඒක ශාසනීය අතුරුදහන් වීම පිණිස පවතිනවා කියනවා. ඒ වගේම තමයි ඒ ඉගෙන ගන්නා ලද ධර්මයේ සජ්ජායනා නොකරනවා නම් නිතර නිතර සජ්ජායනා කරන්න ඕනේ කියනවා. සජ්ජායනා නොකර ඒක අතහරිනවා නම් භික්ෂුන් වහන්සේලා ඒක ශාසනීය පිරීම පිණිස පවතිනවා කියනවා. ඒ විතරක් නෙවෙයි ඒ භික්ෂුන් වහන්සේලා ඉගෙන ගන්නා ලද ධර්මයේ නැවත නැවත සිතින් නුවණින් විමසන්නේ නැත්තම් විතර්ක කරන්නේ නැත්තම් ඒ ධර්මයේ හොඳට නුවණින් විමසා බලන්නේ නැත්තම් ඒකත් ශාසනීය අතුරුදහන් වීම පිණිස පවතිනවා කියනවා. හැබැයි යම් කලක භික්ෂුන් වහන්සේලා මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය හොඳට ඉගෙන ගන්නවාද? ඒ ඉගෙනගත්ත ධර්මයේ අන්‍යයන්ට විස්තර වශයෙන් දේශනා කරනවාද? අන්‍යයන්ට කටපාඩම් කරනවාද? ඒ වගේම නිතර නිතර සජ්ජායනා කරමින් සිටිනවාද? ඒ වගේම තමයි ඒ ඉගෙනගත්ත ධර්මයේ ඒ භික්ෂුන් වහන්සේලා නැවත නැවත නුවණින් විමසනවාද? එතකොට මේ ශාසනය බොහෝ කල් පවතිනවා කියනවා. එතකොට එහෙනම් අපිට පැහැදිලි මේ ශාසනයේ පැවැත්ම පිණිස බොහෝ උපකාර වෙන දෙයක් තමයි මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය භික්ෂුන් වහන්සේලා සිදු කරන එක. එතකොට පින්වත්නි ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වදාරනවා මේ එක දේශනාවකදී ගොපල්ලෙක් උපමා කරගෙන භික්ෂුව කොහොමද මේ ශාසනික ජීවිතය ගත කරන්න කියනවා. ඉතින් එක කාරණයකදී බුදුරජාණන් වදාරනවා මහණෙනි මේ අදක්ෂ වූ ගොපල්ලා
කාලෙන් කාලෙට මේ ගවයන්ට දුම් ගහන්නේ නැහැ කියනවා. දුම් ගහන්නේ නැතුණම් පස්සේ මොකද වෙන්නේ? මැසි මඳුරෝ මේ හරක්ගේ ළඟින්න පටන් ගන්නවා. ඒ හරක අසනීප වෙනවා, දුර්වල වෙනවා කියනවා. ඒ වගේම තමයි භික්ෂුව ඉගෙනගත් ධර්මයේ අනිත් අයට විස්තර වශයෙන් දේශනා කරන්නේ නැත්නම් ආන් ඒ භික්ෂුවගේ දෘෂ්ටි වලින් ඒ භික්ෂුවගේ දැක්ම කිලිටි වෙනවා කියනවා. ඒ නිසා බුදුරජාණන් මේ දේශනාවේදී දේශනා කරන භික්ෂූන් විසින් ධර්මයේ දේශනා කරන්න දෘෂ්ටිය ඍජු වෙනවා කියනවා. ඒක ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ තියෙන ආනිසංසයක් තමයි දෘෂ්ටිය, දැක්ම, අවබෝධය පළල් වෙනවා, ඍජු වෙනවා. එතකොට මේ සෑම යහපතක්ම සිද්ධ වෙන්නේ පින්වත්නි ධර්ම දාණය ලෝකේ තිබුණාම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ඔබ දන්නවා අපි අක්කන කියන සූත්‍ර දේශනාවේදී අපි ඉගෙනගෙන තියෙනවා මේ ලෝකේ ධර්මය අවබෝධ කරන්න බැරි වෙන අවස්ථාවක්. ඒ තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා හිටියත් යම් කෙනෙක් නිරේ ඉපදිලා නම්, තිරිසන් ලෝකේ ඉපදිලා නම්, പ്രേත ලෝකේ ඉපදිලා නම්, අසඤ්ඤ ලෝකයක දීර්ඝායුෂ ඇති බ්‍රහ්ම ලෝක, අසඤ්ඤ ලෝක වගේ දේවල් ලෝකවල ඉපදිලා තියෙනවා නම් ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා හිටියේ. නමුත් මේ මධ්‍ය දේශයේ යම් කෙනෙක් ඉපදිලා තියෙනවා, එයා දුෂ්ප්‍රඥයි. එයාට හොඳ නරක තේරුම් ගන්න බැරි කෙනෙක්. ඒ වගේම සමහර අය හොඳ නරක තේරුම් ගන්න පුළුවන් සිහිනුවන තියෙන, නමුත් නොයෙක් දෘෂ්ටි වලට හිර වෙලා ඉන්නවා කියනවා. ආන් එයාට ධර්මය අවබෝධ කරන්න බෑ කියනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයක ප්‍රත්‍යන්ත ජනපදවල ජීවත් වෙනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකෙදි දේශනා කරන මොකද්ද ප්‍රත්‍යන්ත ජනපද කියලා කියන්නේ? ඒ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් නොයන ප්‍රදේශ. එතකොට එහෙනම් මේ බුද්ධ ශාසනය පවතින්නේ කොතනද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් සිටින තැන. මොකද මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස සිටින තැන තමයි දහම් කතාව කියන දේ සිද්ධ වෙන්නේ. බුද්ධ ශාසනය පවතින්නේ එතන. එතකොට එහෙනම් මේ අපි දැන් මංගල කාරණයක් විදිහට ඉගෙන ගන්න පතිරූප දේශය. ඒ කියන්නේ සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න නම් ඒ සිව්වණක් පිරිස ඉන්න ඕනේ. ඒ සිව්වණක් පිරිස නිකන් ඉන්නව නෙවෙයි. මේ ධර්ම දාණය, දහම් කතාව සිදු කරනවා කියනවා. දැන් බලන්න අනාථපිණ්ඩික සිටුතුමාගේ දියණියක් හිටියා චූල සුභද්‍රා. එතකොට මේ චූල සුභද්‍රා විවාහ කරලා දුන්නේ මිත්‍යා දෘෂ්ටික පවුලකට. ඒ ප්‍රදේශයේම බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ ඉන්න ප්‍රදේශයක් නෙවෙයි. හැබැයි මේ ගිහි ශ්‍රාවිකාවෙක් වෙච්ච මේ තරුණ දුවක් වෙච්ච චූල සුභද්‍රා ඒ ප්‍රදේශයටම ධර්මය ලබා දුන්නා. ධර්ම දාණය ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා චිත්ත ගෘහපතිතුමා මච්චිකා සණ්ඩේ කියන ප්‍රදේශයේ හිටියේ. මෙතුමා අම්බාටක කියන වනේ ලස්සන විහාරස්ථානයක් තනවලා භික්ෂුන් වහන්සේලා වඩම්මලා දාන ආදී පින්කම් කරන ගමන් මෙතුමා නොයෙක් ආකාරයෙන් ධර්ම දාණය ලබා දුන්නා. ඒ නිසා මෙතුමා ඇසුරේ 100 ගණන් උපාසක උපාසිකාව හිටියා. ඇයි? එදායේ හිටපු ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව හොඳට ධර්ම දානයේ ආනිසංස දැනගෙන හිටියා. අනිත් අයට බොහෝ කොට ධර්ම දානය ලබා දුන්නා. වර්තමානයේ අපිට මේ කාරණේ දකින්න හරිය අඩුයි. ගිහි ජනතාව අතර දහම් කතාව යෙදෙනවා හරියම අඩුයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ කියන සිව්වණක් පිරිසම. එතකොට මේ සිව්වණක් පිරිසටම මේ ශාසනික වශයෙන් තියෙන වගකීමක් තමයි මේ ධර්මයේ අනිත් අයට ලබා දීම. දැන් වර්තමානයේ අපි දකින එකක් තමයි භික්ෂූන් වහන්සේලාගේ උනන්දුවෙන් තමයි අනිත් අයට ධර්ම ශ්‍රවණේ ලබා දීම සිදු වෙන්නේ. දැන් බලන්න මහා වංශයේ සඳහන් වෙනවා ඔය දුටුගැමුණු රජතුමාගේ නොයෙක් රජවරු ඉගෙනගෙන තියෙනවා මේ දාන අතර අග්‍ර වෙන්නේ ධර්ම දානය කියලා. එතකොට මේ රජවරු මොකද කරන්නේ? මේ රජවරුන්ට ධර්ම දානය කරන්න බැරි හින්දා ඒ ධර්ම දානයේ සිදු කරන භික්ෂූන් ඉන්නවද? ධර්මයේ කියන භික්ෂූන් වහන්සේලා ඉන්නවද? ඒ භික්ෂූන් වහන්සේලාට හරියට උපස්ථාන කරලා තියෙනවා. ඒ භික්ෂූන් වහන්සේලා ගෙන්නලා ඒ භික්ෂූන් වහන්සේලාට වෙහෙර විහාර හදලා දීලා ප්‍රශංසා කරලා තනතුරු තානාන්තර දීලා ධර්ම දානීලා උනන්දු කරවලා තියෙනවා. එතකොට ඒ රජවරුන්ට ධර්ම දානය කරන්න බැරි හින්දා මොකද කරලා තියෙන්නේ? අර ධර්ම දානයේ සිදු කරන භික්ෂූන්ට
උදව් උපකාර කරලා තියෙනවා. ඊළඟට මේ ධර්ම දානයේ අග්‍රයි කියලා ඉගෙන ගත්තේ රජවරු මොකද කරන්නේ? ධර්මයේ පුස්කොළ පොත්වල ලියන්න උනන්දු කරවලා තියෙනවා. ඊට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ නිසා තමයි පින්වත්නි අද අපි මේ ධර්මය ඉගෙන ගන්න. එදා ඒ රහතන් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙච්ච ඒ ධාර්මික රජවරු දුරදිග බලලා මේ ධර්ම දානයේ වටිනාකම ඉගෙන ගත්ත නිසා, ඒ ධර්ම දානයේ ආසාව ඇති වුණ නිසා අදත් මේ ධර්මය ඉතුරු වෙලා තියෙනවා. ඇයි? ඒ කාලේ හිටපු ඒ භික්ෂුන් වහන්සේලා, රහතන් වහන්සේලා ඒ ගම් නියම් ගම් පුරාවට වැඩම කරලා ධර්ම දානය දුන්නා. ඒ නිසා බොහෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස වැඩි දියුණු වුණා. ශාසනය කෙරෙහි ආසාවෙන් යුතුව ශාසනික ප්‍රතිපදාවේ යෙදෙන්න පටන් ගත්තා. එතකොට මේ සියල්ලම සිද්ධ වුණේ ධර්ම දානයේ විපාක නිසා. ධර්ම දානයේ ආනිසංස නිසා. දැන් බලන්න පින්වත්නි, වර්තමානයේ අපි දැකලා තියෙන මේ ගෞතම බුදුසසුනේ ලොකු ප්‍රබෝධයක් තියෙනවා. බුද්ධ දේශනාව හැම තැනම කතා වෙනවා. ඊළඟට බෙහෙර විහාර හදනවා, වන්දනාමාන කරනවා. ඉස්සර කිව්වේ අවුරුදු 50කට විතර උඩදී, එහෙම නැත්නම් මේ අවුරුදු 20කට විතර උඩදී තිබ්බ ශ්‍රී ලංකාවේ තත්ත්වයට වඩා ගොඩාක් වෙනස්. ඒකට හේතුව මොකද්ද? ඔබ දන්නවා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඔය සිරිපාද අඩවියේ බණ භාවනා කරමින් ඉන්න යුගයක ලොකු ස්වාමීන් වහන්සේට හිතලා තියෙනවා මම මේ විදිහට මිඳලා මැරිලා ගියොත් එහෙම මම බොහෝ වෙහෙස මහන්සියලා ලබාගත් ධර්මඥානයක් තියෙනවා. ඒ පිරිසුදු දහම් දැනුමක් තියෙනවා. මම මේක අනිත් අයට නොදී මම මරණයටපත් වුණොත් මේක අපරාධයක්. එහෙම හිතලා තමයි ලොකු ස්වාමීන් වහන්සේ මේ මහමෙවුනාව ආරම්භ කරලා මේ ධර්ම දාණය දෙන්න පටන් ගත්තේ. ලොකු සංඝ කල්පනා කරලා තියෙනවා මම පැවිද්දෙක් විදිහට මට දන් දෙන්න සල්ලි නෑ. මට වෙනත් දෙයකින් මේ ශාසනය උදව් කරන්නත් බෑ. හැබැයි මම ළඟ මා වෙහෙස මහන්සිය ඉගෙන ගත්ත පිරිසුදු ධර්මයක් තියෙනවා. ආන් ඒ ධර්මයේ මං ලෝකයට කියලා දෙන්න ඕනේ කියලා ලොකු සංඝ තීරණය ගත්තා. ඒ තීරණය නිසා තමයි මේ මහමෙවුනාව නැමැති මහා මේ ශාසනික ක්‍රමය, එහෙම නැත්නම් මේ ශාසනික මේ ව්‍යාපාරය, එහෙම නැත්නම් මේ ධර්ම දානේ ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා ගියේ. දැන් ශාකා ලෝ පුරාම බිහි වෙලා ලක්ෂ ගාණක් සදහවත් ජනතාව බොහෝම සතුටින් මේ බුදුසසුනේ ධර්මයේ ඉගෙන ගනිමින්, මේ වත්පිළිවෙත් කරමින්, දාන ආදී පින්කම් කරමින්, බුද්ධ වන්දනා කරමින්, ධාතුන් වහන්සේලා වන්දනා කරමින් නොයේ පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ ඒ එකම කෙනෙකුගේ හිත තුල හටගත් උතුම් සිතුවිල්ල නිසා. එතකොට එදා අපේ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ කරුණ නොසිතෙන්න මේ කිසිම පුණ්‍ය ප්‍රතිපදාව, මේ පුණ්‍ය කටයුත්තක් අපේ අතින් සිද්ධ වෙන්නේ නැති වෙයි. ඉතින් එතකොට අපිට පැහැදිලි ධර්ම දානය කියන්නේ මොනතරම් ආනිසංස ඇති එකක්ද කියලා. ඒ ලොකු සාංශික ධර්ම ප්‍රචාරය නිසා දහස් ගාණක් භික්ෂුන් වහන්සේලා මේ බුදුසසුනට දායාද වුණා. ඊළඟට මෙහෙණින් වහන්සේලා බුදුසසුනට දායාද වුණා. ඒ වගේ විශාල චෛත්‍ය, විශාල ප්‍රමාණයක් මේ ශාසනයට දායාද වුණා. ඒ හැම එකකම මූලික පදනම උනේ ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දානය දීමේ කැමැත්ත. එතකොට එහෙනම් අපිට පැහැදිලි අද දවසේ අපිත් මේ ධර්ම දානය ගැන ඉගෙනගෙන ලෝකයට ධර්ම දානය දුන්නොත් මේ ශාසනය ඉදිරියටත් බොහෝ කාලයක් මේ ශාසනය පවතී. ඒ නිසා ගිහි පින්වතුන් වශයෙන් සමහරලාට ධර්ම ප්‍රචාරය කරන්න ගිහි පින්වතුන්ට බැරි වෙන්න පුළුවන්. හැබැයි ගිහි පින්වතුන්ට පුළුවන් ධර්ම දේශනා කරන භික්ෂුන් වහන්සේලාට උපකාර කරන්න. දැන් ඔබ දන්න මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ඔස්සේ මේ ධර්ම දේශනාව ලෝ පුරා විකාශනය කරනවා. එතකොට ඒ සඳහා දායකත්වයේ දරන කෙනා ධර්ම දානයක් සිදු කරන්නේ. ඒ වගේම තමයි අපිට පුළුවන් පුස්තකාලය, ඒ ගම්වල පුස්තකාලයක් පටන් ගන්නවා. ඒ පුස්තකාලයට පිරිසුදු ධර්මයේ ඇතුළත්, ඒ පිරිසුදු ධර්මයේ අඩංගු වෙන දහම් පුස්තක තැන්පත් කරලා ඒ ප්‍රදේශයේ ඉන්න අය උනන්දු කරවන්න පුළුවන් ධර්මයේ කියවන්න. මොකද අපි දන්නේ පින්වන්ත අය ඉන්න පුළුවන් ඒ ගම්වල. ඒ පින්වන්ත අය පවා මේ ධර්මයේ නොඇසිලා ගියොත් පිරිහිලා යාවි. හැබැයි ධර්මයේ ඇහුවොත් අපිටත් වඩා ඒ අය ධර්මයේ පුරුදු කරන්න ආසාව ඇති කරගයි, උනන්දු ඇති කරගයි. ඒ නිසා පින්වත්නි මේ ධර්ම දානය කියන්නේ අපේ
එකිනෙකාගේ අපේ තියෙන පවතින ස්වභාවය අනුව, තත්ත්වය අනුව, පරිසරය අනුව අපිට මේ ධර්ම දානය සිදු කරන්න පුළුවන්. මොකද ධර්ම දානය සිදු කරොත් එහෙම ධර්ම දානය සිදු කිරීමෙන්මයි යම්තාක් දුස්සීලා ඉන්නවනම් සිල්වත් වෙන්නේ. අසමාහිත සිත් ඇති අය සමාහිත සිත් ඇති කරගන්නේ ධර්ම දානය නිසා. ඒ වගේම තමයි දුගතියට යන්න ඉන්න මිනිස්සේ සුගතිය කරා යන්නේ ධර්ම දානය නිසා. මසුරු වෙච්ච මසුරුකම් කරන ලෝභ සිත් ඇති මිනිස්සේ දන් දෙන්න පෙළඹෙන්නේ ධර්ම දානය නිසා. ඊළඟට සසරේ බොහෝ කාලයක් නොයෙක් දුක් විඳින්මින් මේ සසරට වැටිච්ච සත්වයා සසර දුකින් නිදහස් වෙන්නේ ධර්ම දානය නිසා. එහෙනම් පින්වත්නි මේ සෑම පිනක්ම සෑම යහපතක්ම සංග්‍රහ වෙනවා ධර්ම දානයට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ධර්ම දානයට වඩා මේ ආමිෂ දානයට වඩා හැම අතින්ම ධර්ම දානය අග්‍ර වෙනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බලන්න පින්වත්නි මේ දේශනා කරන මේ ලෝකේ වැහුණු විට බබලන කාරණා තුනක් තියෙනවා කියනවා. ඒ තමයි ස්ත්‍රිය ආවරණය වුණාම බබලනවා කියනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය ආවරණය වුණාම වැහුණට පස්සේ තමයි බබලන්නේ කියනවා. ඒ වගේම තමයි බමුණන්ගේ මන්ත්‍ර තියනවාද ඒවත් සැඟවුණාන් පස්සේ තමයි බබලන්නේ කියනවා. හැබැයි මේ කාරණා තුන විවෘත වුණාම බබලනවා කියනවා. ඒ තමයි හිරුත් සඳුත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ඉර හෝ හඳ හෝ වලාකුළු වලින් වැහිලා ගියොත් ඒක බබලන්නේ නැහැ කියනවා. ඒ වගේ තමයි ධර්මයට ආවරණය වුණොත් බබලන්නේ ධර්මයේ විවෘත වුණාම. මේ ධර්මයේ ස්වභාවයක් තියෙන ඕනෑම කෙනෙකුට එන්න බලන්න කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්. මොකද මේ ධර්මයේ ස්වාක්කාතයි මනාකොට දේශනා කරන ලද එක. සම්දිට්ඨිකයි ප්‍රතිඵල සහිත එකක්. අපිට මේ ලෝකේ ඕනෑම තැනකට ගිහිලා බියක් නැතුව කියන්න පුළුවන් මේකයි ධර්මයේ කියලා. ඒ ධර්මයේ අදටත් සජීවී. අදටත් ප්‍රතිඵල සහිතයි. අදත් දුස්සීල කෙනෙක් ඒ ධර්මයේ හරියට ඇහුවොත් එයා සිල්වත් වෙනවාමයි. අසමාහිත සිත් ඇති කෙනෙක් ඒ ධර්මයේ ඇහුවොත් එයාගේ හිත සමාහිත වෙනවා. ඒ ගුණය අදටත් තියෙනවා. එතකොට ඒ ගුණය ඉස්මතු වෙන්න නම් අපි ධර්ම දානය සිදු කරන්න ඕනේ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මපදයේ ගාථාවක් තියෙනවා පින්වත්නි ඔබ අහලා ඇති සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බං රතින් ධම්ම රති ජිනාති සබ්බං රසං ධම්ම රසෝ ජිනාති තන්නක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සියලු දම් පරදවා ධර්ම දානය අග්‍ර වෙනවා කියලා. ඒකේ අට කතාවේ හරි ලස්සන සිදුවීමක් තියෙන පින්වත්නි මේ ප්‍රශ්න හතර ඉස්ලාමි හටගෙන තිබ්බේ දෙවිවරුන්ට. තවතිසාවැසි දෙවියන් අතර කතාවක් ඇති වෙලා තියෙනවා මේවට උත්තර දෙන්න පුළුවන් කාටද? අට කතාවේ සඳහන් වෙන අවුරුදු 12ක් දෙවිවරුන්ට මේ ප්‍රශ්න වලට උත්තර නැතුව තිබ්බා කියනවා. ඊට පස්සේ දවසක් මේ දෙවිවරු මොකද කරන්නේ? සතරවරන් දෙවිවරු ළඟට යනවා. මේකට විසඳුමක් හොයාගෙන. සතරවරන් දෙවිවරු කියනවා අපිත් ඕකට විසඳුමක් දන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා නම් ඔය ගැන දන්නේ නැති කියලා. ඊට පස්සේ දෙවිවරු ඔක්කොම ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් මේ ප්‍රශ්න හතර අහනවා. ඒ වෙලාවේ ශක්‍ර දේවේන්ද්‍රයා කියන ඕක මට විශේෂ වෙන එකක් නෙවෙයි. ඕක බුදුරුන්ගේ විශේෂයට අයිති එකක්. ගෞතම බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. අපි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඔය ගැන අහමු කියනවා. ඊට පස්සේ එදා රාත්‍රියේ මුළු දෙවුරමම බබළුවාගෙන ශක්‍ර දේවේන්ද්‍රයා මහා දිව්‍ය පිරිසක් එක්ක සවැත් නුවර ජේතවනාරාමයට පැමිණියා. අන්න ඒ වෙලාවේ ශක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටිනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දම් පරදවා ධර්ම දානය අග්‍ර වෙන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් ශක්‍ර දේවේන්ද්‍රය ඒක අට කතාවේ සඳහන් වෙනවා. ඒක අග්‍ර වෙන්නේ කොහොමද කියලා මේ ලෝකේ සඳහන් වෙනවා මේ මහ පොළොවේ ඉඳන් බ්‍රහ්ම ලෝකයේ දක්වාම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා එක දිගට පෙළ ගස්සනවා කියන. එකල යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරනවා කියනවා. සිවුරු පූජා කරනවා කියනවා, දානි පූජා කරනවා කියනවා.
ඊළඟට නොයෙක් විහෙර විහාර හදලා පූජා කරනවා කියනවා. හැබැයි ඒ කොච්චර ආමිෂ දාණය දුන්නත් සතර පද ගාථාවකින් ධර්මීය දේශනා කළ යම් පිනක් රැස් වෙනවද? ඒ පිනෙන් සොළොස් කලාවෙන් කලාවක් තරම්වත් අර ආමිෂ දාණයෙන් රැස් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට ඒකට හේතුව කියනවා යම් තාක් ඒ දම් දීන් ඇද්ද ඒ සියලු ඒ ආමිෂ දාණය සිදු කරන්නේ ධර්ම දාණය නිසා කියනවා. යම් කෙනෙක් ධර්මයේ ආපු නිසාමයි කියනවා දානියෙන්දක් පූජා කරන්න හිතන්නේ කියනවා. පුංචි කැඳ චුට්ටක් හරි පූජා කරන්න කල්පනා කරන්නේ ධර්මයේ ආපු නිසා කියනවා. ධර්ම දාණය නිසා කියනවා. ධර්ම දාණය නැත්තම් ලෝකේ මිනිස්සු මේ විදිහට දන් දෙන්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි කියනවා මේ බුදුරජාණන් වහන්සේලාටත් පසේ බුදුරජාණන් වහන්සේලාටත් තියෙන හැකියාවක් කියනවා කල්පයක් පුරාවට යම්තාක් මේ ලෝකෙට වැහි බිඳු වැටෙනවද ඒක ගණන් කරලා කියන්න පුළුවන් කියනවා. ඒසා පළල්ලු ප්‍රඥාවක් තියෙනවා කියන උන්වහන්සේලාට. ශ්‍රාවකයන් අතර ඒ හැකියාව තියෙනවා කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට. එච්චර ප්‍රඥාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණා කියනවා. ඒසා මහත් ප්‍රඥාවක් ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා ධර්මයේ අහලමයි ධර්ම අවබෝධය කරේ කියනවා. එතකොට උන්වහන්සේ අසංකේය කල්ප ලක්ෂයක් සසරේ පෙරම් පුරලත් ධර්මයේ නොයසුනා නම් මේ ලෝකේ කවුරු හරි ධර්ම දාණය දුන්නේ නැත්තම් උන්වහන්සේට ධර්ම අවබෝධ කරන්න බෑ කියනවා. එතකොට පින්වත්නි අපට පැහැදිලි මේ ලෝකේ යම්තාක් රහතුන් බිහි වුණාද ඒ ධර්ම දානයේ විපාකයක්මයි. මේ ලෝකේ යම්තාක් මාර්ගඵලලාභින් බිහි වුණා නම් ඒ ධර්ම දානයේ විපාකයක්මයි. එතකොට මේ ධර්ම දානය ලබා දෙන කෙනාට ඒ සියලු පින් අයිති වෙනවා. ඒකයි මොන ක්‍රමෙන් ගත්තත් ආමිෂ දානයට වඩා ධර්ම දානය අග්‍ර වෙන්නේ. ඔබ දන්නවා හරි ලස්සන සිදුවීමක් වෙනවා විපස්සී බුදුරජාන් වහන්සේ කාලේ එක්තරා තරුණයෙකුට හිතෙනවා මම ධර්ම දානය දෙන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ ධර්ම දානය කියන්නේ අග්‍ර එකක්. ඒ නිසා මේ තරුණයා මොකද කරන්නේ? ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ ගම් නියංගම් පුරාම පාගමනින් ඇවිද යමින් මෙයා මේ විදිහට කියනවා පින්වත්නි තෙරුවන් කෙරෙහි හිත පහදවා ගන්න, පින්වත්නි සිල් රකින්න, පින්වත්නි දන් දෙන්න, කුසල් දහම් වඩන්න, පුණ්‍ය ධර්මයන් කරන්න කියලා නොයෙක් විදිහට මේ ධර්ම දාණය ලබා දුන්නා. එතකොට මෙයා ගැන හැමතරම කල්යාණ කීර්තිරාවයක් පැතිර ගියා. මේ තරුණයා බොහෝ කොට ධර්ම දානය සිදු කරනවා. බොහෝ අය ධර්මයේ සමාදන් කරනවා කියලා. එතකොට එකල හිටපු රජතුමා තමයි බන්දුම කියන රජතුමා. විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පියාණන් වහන්සේ. එතුමාට මේක ආරංචිලා මේ තරුණයාට කතා කළා. කතා කරලා විස්තර අහලා කිව්වා ඔබ පයින් යන්න එපා. මං ඔබට හොඳ අස්වැයක් දෙන්නම්. කියලා හීලා වෙච්ච අස්වැයකුත් මල් මාලයකුත් දුන්නා. මේ අස්වැයාගේ පිට නැගලා ගිහිල්ලා ධර්ම දාණය දෙන්න කිව්වා. මේ තරුණයා බොහොම සතුටින් අස්වැයාගේ පිට ගමෙන් ගමනට ගිහිල්ලා ත්‍රිසරණේ තියෙන වටිනාකමත් සිල් පද සමාදන් වීමේ වටිනාකමත් බණ භාවනා කිරීමේ වටිනාකමත් මිනිසුන්ට කියලා දුන්නා. බලන්න මේ ගිහි ශ්‍රාවකෙක්. ඊට පස්සේ ටික කාලයක් ගියන් පස්සේ රජතුමා තවත් පැහැදුනා. ඊට පස්සේ මොකද කරේ? සයින්දව කියන අශ්වයන් යොදපු අශ්ව කරත්තයක් දුන්නා මේ තරුණයාට. මේ තරුණයා බොහෝම පහසුවෙන් මේ අශ්ව කරත්තේ නැගලා ඒ රට පුරාම දඹදිව තලයේ පුරාවටම ගිහිල්ලා ධර්ම දාණය දුන්නා. ඊට පස්සේ රජතුමා තවත් පැහැදිලා හොඳ රාජකීය හස්තියක් ලබා දුන්නා මේ ඇතාගේ පිට ගිහිල්ලා බණ කියන්න කියලා. මේ ඒ වගේම මාලිගාවකුත් මේ තරුණයාට ලබා දුන්නා. මේ තරුණයා බොහොම සුවපහසු ජීවිතයක් ගත කරමින් මේ ඇතාගේ පිට නැගලා ගමෙන් ගමට ගිහිල්ලා නගරෙන් නගරයට ගිහිල්ලා ජනපදයෙන් ජනපදයට ගිහිල්ලා ඒ අවුරුදු 80000ක්ම ධර්ම දාණය දුන්නා කියන. එතකොට මෙයා ගිහි ශ්‍රාවකයෙක් බලන්න. ඊට පස්සේ මෙයා මරණයටපත් වුණා. මෙයා දුගතියක ඉපදුන්නේ. දෙවියන් අතරත් මිනිසුන් අතරත් ඉපදුනා. මේසා දීර්ඝ කාලයක්. ඊට පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ කොසල් රජතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමති කෙනෙක් වෙලා ඉපදුනා. ඊට පස්සේ මෙයා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සතර පද ගාථාවක් අහලා
ගිහි ඇඳුම් පිටින්ම මෙයා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඔබ දන්නවා ඒ ඇමතිතුමාගේ නම තමයි සන්තති කියන ඇමතිතුමා. ඒ සන්තතිතුමා පළවෙනි දවසේම බුදුරජාණන් වහන්සේගෙන් 4 පද ගාථාවක් අහලා අරහත්ත්වයට පත් වුණා. ඊට පස්සේ අරහත්ත්වයට පත් වුණේ ගිහි ඇඳුම් පිටින්ම. එතකොට ගිහි ඇඳුම් පිටින්ම ගිහි ශ්‍රාවකයෙක් අරහත්ත්වයට පත් වුණොත් එදාම පිරිනුවම් පානවා. එදා මේ සන්තති කියන මේ මහරහතන් වහන්සේ අහසට නැංගා. අහසට නැගලා පළඟක් බැඳගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන හිටියා. ආන් ඒ වෙලාවේ මේ සන්තති කියන මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මේ කාරණේ කියා සිටිනවා. ස්වාමීනි මං විපස්සී කියන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්ම දානයේ දීමේ ආනිසංස නිසා කියන මම මේ විදිහේ මේ අරහත්ත්වයටපත් උනේ. මම මේ කල්ප 91ක් පුරාවට දුගතියට ගියේ නෑ කියනවා. මේ කල්ප 91 පුරාවට මගේ ශරීරයෙන් මේ සඳුන් සුවඳ පැතුරුණා කියනවා. මගේ මුවෙන් මහනෙල් සුවඳ පැතුරුණා කියනවා. බලන්න මේ ලෝකයට ධර්මයේ දීමේ ආනිසංස. ඒ කල්ප 91 පුරාවටම එතුමා දුගතියකට ගියේ නෑ කියනවා. ශරීරයෙන් සුවඳ සඳුන් සුවඳ විහිදුණා කියනවා. මුඛයෙන් මහනෙල් සුවඳ විහිදුණා කියනවා. ඒ විතරක් නෙවෙයි ගෞතම බුද්ධ ශාසනයේ ගෞතම බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා 4 පද ගාථාවක් අහලා අරහත්ත්වයටපත් වුණා කියනවා. එහෙනම් ධර්ම දානය කියන්නේ පින්වත්නි සුළුපටු විපාක ඇති එකක් නෙවෙයි. බොහෝ ආනිසංස ඇති එකක්. බොහෝ ප්‍රතිඵල තියෙන එකක්. මෙතෙන්දී කිසිම සේත්ම බුදුරජාණන් වහන්සේ මේ ආමිෂ දානය දීම වටින්නේ නැහැ කියලා කියන්නේ. ආමිෂ දානියත් බොහෝ ආනිසංස ඇති එකක්. හැබැයි ධර්ම දානයයි ඒ අතර අග්‍ර වෙන්නේ. ආමිෂ දානියනුත් ලැබෙන ආනිසංස තියෙනවා. හැබැයි ධර්ම දානි බොහෝ ආනිසංස තියෙනවා. ඔබ දන්න විමුක්තායතන කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වදාරනවා යම් භික්ෂුවක් ධර්මයේ ඉගෙනගත්ත ධර්මයේ හොඳට විස්තර වශයෙන් අනිත් අයට දේශනා කරනවා නම් ඒ දේශනා කරනකොට ඒ භික්ෂුවගේ හිත ප්‍රමුදිත භාවයට පත් වෙනවා කියන්නේ. ඒ ප්‍රමුදිත වෙච්ච හිතේ ඊළඟට ප්‍රීති හට ගන්නවා කියන්නේ. ඒ ප්‍රීතිය හටගන්න හිතේ හොඳට අර්ථයත් අනර්ථයත් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා කියනවා. ඒ විදිහට අර්ථයත් අනර්ථයත් දැනගෙන ධර්ම දේශනා කරන කෙනාගේ හිත මුළු මනින්ම කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා කියන. එහෙනම් මේ විමුක්තායතන කියන සූත්‍රයේදී බුදුරජාණන් දේශනා කරනවා ඒක විමුක්තියටපත් වීමට අරහත්ත්වයටපත් වීමට පවා උපකාර වෙන දෙයක් තමයි ධර්ම දානය කියන්නේ. ඒ නිසා තමයි පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේදී ප්‍රවර්තන කරපු ධර්ම චක්‍රය අද දක්වාම මේ ප්‍රවර්තනය වෙන්නේ ඒ ධර්මදේශකයන්න් වහන්සේලා එදා සිට අද දක්වා ධර්ම දානය කරපු නිසා. යම් දවසක මේ ධර්ම දානය ලෝකයෙන් අයින් වුණොත් එහෙම ලෝකයෙන් තුරන් වුණොත් ලෝකයෙන් නැති වෙලා ගියොත් එහෙම එදාට මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා. එතකොට ඒ නිසා තමයි මේ ආමිෂ දානයට වඩා ධර්ම දානය හැම අතින්ම අග්‍රයි කියන්නේ. ඔබ බලන්න මේ පේතවතු පාළියේ තියෙන එක සිදුවීමක් අංකුර කියන පේතවත්වයේදී එක ප්‍රේතෙක් ඉන්නවා. මම ඔබට මේ ඒක කියන්නම්. එතකොට ඔබට පැහැදිලි මේ ඒ ප්‍රේතයාගේ ස්වභාවය ගැන. මේක තියෙන පේතවත්තු පාළියේ මේ එක ප්‍රේතෙක් ඉන්නවා. එයා මීට ඉස්සෙල්ලා බුදුරජාණන් වැඩ ඉන්න කාලේ බේරුව කියන නගරේ මෙයා ඉඳලා ජීවත් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙයා මරණයටපත් වෙලා പ്രേත ලෝකේ ඉපදුනා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ මේ පෙරේතයා දැක්කා. මේ පෙරේතයාගේ විශේෂ දෙයක් තියෙනවා. ඉතින් මේ මුගලන් මහරහතන් වහන්සේ අහනවා ඔබගේ අත මුළුමනින්ම රත්තරන් වලින් හැදිලා තියෙන්නේ. මිහිරි රස වැහෙන ධාරා 5ක් ගලනවා. ඒවයින් නානා රසය වැగిරෙනවා. පින්වත් දෙවිඳ ඔබ සක්‍රියා කියලායි මට හිතෙන්නේ. ඔබ කවුද කියලා අහනවා. එතකොට කියන මේ පෙරේතයා මම ප්‍රසිද්ධ දෙවියෙක් නෙවෙයි, ගාන්ධර්වයෙක් නෙවෙයි, සක්‍ර දේවේන්ද්‍රයත් නෙවෙයි. අංකුරය බේරුව කියන නගරේ මැරිලා මෙහි උපන්න ප්‍රේතෙක් හැටියට මාව දරා ගන්න කියන. එහෙනම් මේ පෙරේතෙක්. හැබැයි එයාගේ අතේ තියෙනවා එයා හිතන පතන දේවල් ලැබෙන රස වැగిරෙන නොයේ කානුභාව සම්පන්න අතක් එයාට ලැබිලා තියෙනවා. එතකොට අහනවා මේ මුගලන් මහරහතන් වහන්සේ ඉන්න වෙලාවේ මේ අහනවා මේ අංකුර දිව්‍ය පුත්‍රයා ඉස්සර ඔබ බේරුව නගරයේදී මොන වගේද සිල් රැක්කේ? මොන වගේ ජීවිතයක්ද ගත කළේ?
මොන වගේ උතුම් ජීවිතයන් නිසාද ওই විදිහට අතින් පුණ්‍ය ඵල ලැබෙන්නේ කියලා අහනවා. එතකොට කියනවා මම ඉස්සර බේරුව නගරේ ඇඳුම් මහන කෙනෙක් වෙලා හිටියා. මං අමාරුවෙන් ජීවත් වුණේ. මං දීන කෙනෙක් වෙලා හිටියා. දන් දෙන්න කිසි දෙයක් මට තිබුණේ නැහැ. ඊට පස්සේ මං හිටපු ගේ ළඟම අසయ్య කියලා සිටුවරයෙක් හිටියා. ඔහු ශ්‍රද්ධාවන්තයි, දානපති කෙනෙක්, බොහෝ පින් කරපු කෙනෙක්, පවට ලැජ්ජා ඇති කෙනෙක්. නොයෙක් පළාත් වලින් එන සිඟමන් ඉල්ලන උදවියත් නොයෙක් කුල වලින් එන සම්මාදන් ඉල්ලන අයත් ඒ ගෙදරට එනවා. එතකොට ඔවුන් අසయ్య සිටුවරයාගේ නිවස කොහෙද කියලා තියෙන්නේ කියලා මගෙන් අහනු කියනවා. එතකොට ඔබට යහපතක් වේවා. මේ කොහේ හරි දන් ලැබෙන තැනක් තියෙනවද? අපි කොහෙන්ද එතනට යන්නේ කියලා ඔවුන් මගෙන් අහනකොට මං අසయ్య සිටුවරයාගේ නිවස ඔවුන්ට පෙන්වනවා. කොහොමද පෙන්වන්නේ? අසయ్య සිටුවරයා මෙන්න මේ පැත්තේ කියලා දකුණු අත දික් කරලා පෙන්නනවා කියනවා. බලන්න මේ යමකට යොමු මේ දෙන්නේ ආමිෂ දානයක්. ඒ ආමිෂ දානය කෙරෙහි අනිත් අයගේ අවධානය යොමු කරපු නිසා, ඒ අයට උපකාර කරපු නිසා මේ දකුණු අතින් එයා මේ හිතන පතන හැමදේම ලැබෙනවා කියනවා. ඊළඟට කියනවා ඒ පින්කමෙන් කියන මේ සියලු පුණ්‍ය ඵල මේවා ලැබෙන්නේ කියනවා. එතකොට කියනවා මම වෙන දාන ආදී පින්කම් කරන්න මට මිල මුදල් තිබ්බේ නැහැ කියනවා. හැබැයි මම මේ අතින් කරගත්ත පින නිසා මේක ලැබෙනවා කියනවා. එතකොට ආමිෂයක් ලැබීම උදෙසා යම් කෙනෙක් යොමු කරලා එවැනි පුණ්‍ය විපාක ලැබුණා නම් මේ අග්‍ර වූ ධර්මයේ අනිත් අයට දීලා අනිත් අයව එහි යොමු කරනවා නම් මොනතරම් පුණ්‍ය විපාක රැස් වෙනවද? එහෙම සඳහනකුත් පින්වත්නි විමානවත්තු පාළියේ තියෙනවා. මේ විමානවත්තේ නම තමයි අනේක වන්න කියන විමානවත්තුව. ඒ දිව්‍ය පුත්‍රයාගෙන් මුගලන් මහරහතන් වහන්සේ අහනවා ඔබ විවිධ වර්ණයෙන් යුක්තයි. ශෝක වැළපීම් නසන නන් විසුතුරු ඇති දිව්‍ය විමානයකයි ඔබ නැගිලා ඉන්නේ. දිව්‍ය අප්සරාවන් ඔබව පිරිවරාගෙන ඉන්නවා. ඔබ සතුටු වෙන්නේ සුනිම්මිත දිව්‍ය රාජයාගේ. එතකොට ආනුභාව සම්පන්න දෙවියෙක්. එතකොට අහන ඔබට මෙවැනි පුණ්‍ය විපාක ලැබෙන්න හේතුව මොකද්ද? තව්තිසාවැති වැසි දෙවිවරු ඇවිල්ලා ඔබට වන්දනා කරනවා. ඔබ බොහෝ පුණ්‍ය කර්මයන් කරපු කෙනෙක් විදිහටයි පේන්නේ කියනවා. ඒ වෙලාවේ මේ දිව්‍ය පුත්‍රයා කියන ස්වාමීනි මං ඉස්සර සුමේද නම් ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙලා හිටියා. මං මාර්ගඵල අවබෝධ රහිත පෘතජන කෙනෙක් වෙලායි හිටියේ. මං 7 අවුරුද්දක් මහාන වෙලා හිටියා. එතකොට පින්වත්නි මීට බුදුවරු 14 නමකට කලින් තමයි සුමේද කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා හිටියේ. ඒ කියන්නේ මීට කල්ප 30000කට විතර ඉහතදී. දීර්ඝ කාලයකට ඉහතදී ඒ සුමේද බුදුරජාණන් වහන්සේගේ ශාසනය මෙයා මහාන වෙලා ඉඳලා තියෙනවා. අවුරුදු කීයක්ද? අවුරුදු 7ක්. කියනවා අටලෝ දහමින් කම්පා නොවන සසර සැඩපැහැරෙන් එතර වුණ මාරසෙනග ජයගත් ඒ සුමේද ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පාවදාලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් රන්දැලෙන් කරවලා මැණික් ඔබපු ස්තූපයට මන් පහන් සිතින් යුතුව වන්දනා කළා. එතකොට එයා මහාන වෙලා හිටපු ඒ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? පෘථග්ජන භික්ෂුවක් විදියට ඉඳලා තිනවා. හැබැයි ඒ සුමේද රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතු ස්තූපයට වන්දනාමාන කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙයා මම පූජා කරගත්තු දානයක් නැහැ. දන් දෙන්න තරම් මට දෙයක් තිබුණෙත් නැහැ. නමුත් මං අනිත් අයව දන් දීමෙහි සමාදන් කෙරෙව්වා. එතකොට මෙයාට ආමිෂ දානයක් දෙන්න යමක් තිබිලා නැහැ. මොකද කරලා තියෙන්නේ? අනිත් අයට පින්වත්නි දානි දෙන්න කියලා මේ ස්වාමීන් වහන්සේ ධර්ම දානිය ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි පිදිය යුතු උතුමන්ගේ ධාතුන් වහන්සේලාට පූජා පවත්වන්න. එතකොට මෙලවින් චුතව ස්වර්ගයේ උපදින්න පුළුවන් කියලා අනිත් අයව ධාතු වන්දනාවේ සමාදන් කරවලා තියෙනවා. දැන් බලන්න සමහර අය මේ කාලේ ගරහනවා ධාතුන් වහන්සේලා වන්දනා කර කර ඉඳලා වැඩක් නැහැ කිය මේ බුද්ධ දේශනා හරියට නොදැනගෙන ගරහනවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ බලන අවුරුදු 7ක් දන් දීමේ විපාක අනිත් අයට කියලා දීපු නිසා ධාතු වන්දනාවේ ආනිසංස අනිත් අයට කියලා දීපු නිසා මේ ධර්ම දානයේ පින නිසා උන්වහන්සේ දැන් කල්ප 30000ක් සුගතියේ ඉපදිලා තාමත් ඉන්නවා. අන්තිමේට කියනවා මං කරගත්තු ඒ පින විතරයි කියන මං කරගත්තේ. ඒ පුණ්‍ය විපාකෙන් තමයි මම මේ දිව්‍ය සැප විඳින්නේ. තවතිසා දෙව් පිරිස මැද මං සතුටු වෙනවා. ඒ පිනේ විපාක තවමත් අවසන් වුන්නේ නැහැ කියන.
එතකොට බලන්න මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 7න් පස්සේ හිත විසිරිලා මේ ස්වාමීන් වහන්සේ ගිහි වෙනවා. ගිහි වෙලා උපෝසත සිල් සමාදන් වෙලා දිවි ඇතිතාක්ම ඒ ධාතු සෑයට උපස්ථාන කරමින් ඉන්නවා. එතකොට ඒ විපාකයේ නිසා ඒ ධර්ම දානයේ විපාක නිසා ධාතුන් වහන්සේලාට උපස්ථාන කරපු ආනිසංස නිසා උන්වහන්සේ දැන් අවුරුදු 30000ක් තවතිසා දිවි ලෝකයේ සැප විඳිනවා. කියනවා ඒ පිනේ විපාක තවමත් අවසන් නැහැ කියනවා. තවමත් ඒ විපාක තියෙනවා කියනවා. එතකොට ඒ දිව්‍ය පුත්‍රයාට පුළුවන්කම ලැබුණා බුදු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 14 නමක් මේ මනුස්ස ලෝකේ පහළ වෙද්දි දිව්‍ය ලෝකේ ඉන්න. එතකොට බලන්න මේ පුණ්‍ය විපාකේ කොච්චරයිද කියලා. ඒ පුණ්‍ය විපාකේ රැස්ුනේ ධර්ම දානයේ දී නිසා. ඒ නිසා පින්වත්නි ධර්ම දානය කියන්නේ ගිහි පැවිදි අප කාටත් බොහෝ ආනිසංස දෙන දෙයක්. ගිහි පින්වතුන් විදිහට බලන්න අපි කොහොමද ධර්ම දානය දෙන්නේ? අපේ දරුවන්ට, අපේ ඥාතීන්ට, අපේ හිතමිතුරන්ට අපිට සමහරට බණ කියන්න බැරි වෙන්න පුළුවන්. අපිට පොතක් දෙන්න පුළුවන් තව කෙනෙකුට. CD එකක් දෙන්න පුළුවන්. අපි නැත්නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහින් බලන්න හොඳ ධර්ම දේශනා තියෙනවා කියලා අනිත් අය යොමු කරන්න පුළුවන්. අපට ගත වෙන්නේ සමහරලාට ඒකට බොහොම සුළු වෙලාවයි. විනාඩි 5ක් වෙන්න පුළුවන්. අපි දන්නේ අපි මේ පණිවිඩය දීපු කෙනා එයා ඊට පස්සේ දිගටම ධර්මය අහලා ධර්මයේ ඉගෙනගෙන ජීවිතේම වෙනස් කරගන්න පුළුවන්. සමහරවිට දුගතියට යන්න කෙනෙක් සම්පූර්ණ සුගතිය කරා යන්න පුළුවන්. එතකොට ඒකට උපකාර කරපු අපටත් ඒක මහා පිනක්. ඒ නිසා තමයි ලංකාවේ හිටපු මහා රජදරුවෝ තමන්ට ධර්ම දානය කරන්න බැරි නිසා බොහෝ දෙනා ධර්ම දානයේලා උනන්දු කරේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ ගෞතම බුද්ධ ශාසනයේ ශාසනික දායාදේ ලබාගත් පිරිසක් විදිහට අපි මේ ධර්මයේ ඉගෙන ගන්න ගමන් ධර්මයේ හැසිරෙන ගමන් අපිට පුළුවන් තව බොහෝ අය ධර්මයේ කෙරෙහි උනන්දු කරන්න ධර්ම දානය ලබා දෙන්න. ඒක අපට කවදා හෝ අපට ධර්ම අවබෝධයේ පිණිස ධර්ම ශ්‍රවණයේ පිණිස කල්යාණ මිත්‍රයන් ඇසුර කිරීම පිණිස හේතු වෙනවා. ඉතින් ඒ නිසා අප සියලු දෙනාටම මේ උතුම් ගෞතම බුදුසසුනේ බොහෝ කොට ධර්ම දානය සිදු කරමින් බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කරගනිමින් ගෞතම බුදුසසුන උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු